සියලු දෙනාටම ජේසු පිහිටයි. අද දවසෙත් අපි වර්බුම් නාලිකාව ඔස්සේ හමු වෙනවා කඳු මුදුනේ අනාවරණය තුලින්. දෙවියන් වහන්සේ ඔබට මට දෙන අනගි මඟ පෙන්වීම ගැන ගයිඩ්ලයින්ස් ගැන මෙනෙහි කරන්න. වැඩසටහන් ගණනාවක් පුරාවට අපි භාවනා කරලා මෙනෙහි කරලා අද දවසේ අපි භාවනා කරන්නේ 10 වන පනත නැත්නම් අවසාන පනත පිළිබඳව. පසුගිය වැඩසටහන් වල අපි මේ ආරම්භය පිළිබඳව මෙනෙහි කරා ගැඹුරින්. අද දවසේ අපි තවත් ඉදිරියට යනවා. මේ අන්වස්තු ආශා නොකරව කියලා අපි කෙටියෙන් කියන මේ 10 වන පනත 10 වන පනත පිළිබඳව ප්‍රායෝගිකව කල්පනා කරන්න. අපි හැමෝටම අදාළ වෙන පනතක් කියන එක අපි කිව්වා. දැන් මේ පනත තුල කියනවා තවත් කෙනෙකුට අයිති දෙයක්. පුද්ගලයෙක් අයිති කරගන්න, මගේ කරගන්න අධික ආශාවක්. ඒ වචනේ පාවිච්චි කරාමට මතක ඇති. අධික ආශාවක්, අධික ඇල්මක්, ලොල්වීමක් ඇතිවීම මේ පනත මගින් තහනම් කරනවා. නැත්නම් අපිට උපදෙස් දෙනවා, මඟ පෙන්නනවා එහෙම වෙන්න එපා. එහෙම අධික ආශාවක් ඇති කරගන්න එපා. මගේ නොවන භාණ්ඩයක්, පුද්ගලයෙක් එහෙම නැත්නම් වස්තුවක් අයිති කරගන්න. දැන් මේ කතෝලික සභාවේ ධර්මෝපදේශය සෑම විටම බොහොම ප්‍රායෝගිකව හිතන පතන අපේ ජීවිතයට උපදෙස් මඟ පෙන්වීම දෙන ග්‍රන්ථයක්. දැන් මේ පනතේ අපි හිතන්නේ නැති පැතිකඩක් පිළිබඳවත් 2537 වන වගන්තියේ අවසන් භාගයේදී මේ කතෝලික සභාවේ ධර්මෝපදේශය අපට මතක් කර දෙනවා. ඒ සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ කතෝලික සභාවේ ධර්මෝපදේශයේ මේ මතක් කර දෙන්නේ මීට පෙර තිබුණු රෝමන් කැටකිසම් නැත්නම් රෝමානු ධර්මෝපදේශය කියන එක උපුටා දක්වන. බලන්න කතෝලික සභාව නැත්නම් මේ සභා ඉගැන්වීම් කොපමණ දුරට ප්‍රායෝගිකව ඔබට මට උදව් වෙනවද අපේ ජීවිත යහපත් කරගන්න. දසපනත කියලා කියන්නේ අපිව කොටු කරන, හිර කරන, සීමා කරන දෙයක් නෙමෙයි. අපේ ජීවිතයට මඟ පෙන්වීමක්. ඒ නිසායි මේ වැඩසටහන තුලත් අපි ගොඩාක් ප්‍රායෝගිකව මේ ගැන ගැඹුරින් මෙනෙහි කරා. මෙහි සඳහන් වෙනවා මෙන්න මේ කියන සංසිද්ධීත් අදාළ වෙනවා නැත්නම් සමාන වෙනවා මේ අන්වස්තු ආශා නොකරව කියන පනත කැඩීම හෝ රැකීම පිළිබඳව. උදාහරණ කීපයක් දෙනවා. පාරිභෝගික භාණ්ඩවල හිඟකම තුලින් මිල නැංවීමට ආශා කරන වෙලෙන්දාද. බලන්ද වෙලෙන්ද කටයුතු, ව්‍යාපාර කටයුතු කරද්දී අපි හැමෝටම ලාභයක් ඕනි. ඒක පැහැදිලිනේ. ලාභයක් නැතුව සමාජ සේවයේ පිණිස ව්‍යාපාර කටයුතු කරන්නේ නැහෙනි. හරිම අඩුයි. ලාභ රහිතව ආයතන පවත්වාගෙන යන ආයතන බොහොම අඩුයි. මේ වර්බුම් නාලිකාව වගේ බොහොම අඩු ආයතන කීපයක් තිබෙනවා ලාභ බලාපොරොත්තුවකින් තොරව සැබවින්ම සමාජයට, සභාවට, සංඝයට සේවයක් කරනු පිණිස. එහෙම නැත්නම් යම්කිසි ලාභයක් ලබන්න ඕනේ. ඇත්තනේ. එහෙම නැතුව සේවක වැටුප් ගෙවීම වෙන්න පුළුවන්, විශ්‍රාම වැටුප් වෙන්න පුළුවන්, අර්ථ සාධක වෙන්නට පුළුවන්, රටට ගෙවිය යුතු බදු මුදල් වෙන්නට පුළුවන්. මේ වගේ වියහියදම් දරා ගන්නට අවශ්‍යයි. ඒ වගේම ජීවත් වෙන්නට අවශ්‍යයි. ව්‍යාපාරයක් තුළින් බොහෝ දෙනෙක් ජීවත් වෙනවනේ. නමුත් කියනවා මෙතනද බොහොම අපි කියනවා අර සරලව වගේම ගැඹුරින් හිතන්නට ඕනි, බොහොම සංයමයෙන් යුතුව හිතන්නට ඕනි. පාරිභෝගික භාණ්ඩවල හිඟකම තුලින් ඔන්න දැනගෙනවා එක්තරා කාලයක මොනවා හරි අපි කියමුකෝ පහුගිය දවස්වල කතා කරා වගේ හාල් වෙන්නට පුළුවන්, වී වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් කහ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් විදේශගතයකින් ගෙන ලූණු වර්ගයක් වෙන්නට පුළුවන්. දැන් මොනවා හරි දෙයක් හිඟ වෙනවා. එහෙම වෙනවනේ. ඉල්ලුම සැපයුම කියන ආර්ථික විද්‍යාවේ න්‍යාය අනුව යම් හේතු නිසා කාලුගුණික හේතු, අසංගත වෙන්න පුළුවන්, නැව් ප්‍රමාද වීම වෙන්නට පුළුවන්, ලෝකයේ ඇතිවන තත්ත්වයන් වෙන්න පුළුවන්. යම් කිසි හිඟවීමක් වෙනවා. දැන් ඕන එකක සැපයුම අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මිල ඉහළ යනවා. ස්වාභාවිකයි. ඒක ආර්ථික විද්‍යාවේ න්‍යායක්. නමුත් කියනවා මේක අසාධාරණ ලෙස මිල ඉහළ නැංවීමට ආශා කරන වෙලෙන්දා ව්‍යාපාරිකයා දැන් බලාගෙන ඉන්නවා. තොග හංගගෙන ඉන්නවා. කිරිපිටි ටික හංගගෙන ඉන්නවා. වී ටික, හාල් ටික හංගගෙන ඉන්නවා. අපි දැක්ක පහුගිය කාලේ ජනමාධ්‍ය තුලින්.
වැඩි වෙයි, වැඩි කරගන්න පුළුවන් වෙයි. ගත්ත භාණ්ඩය දෙගුණ තෙගුණ කරලා අලෙවි කරගන්න පුළුවන්. මොකද දැන් මිනිසුන්ට අවශ්‍යමනේ ඊට පස්සේ. කෑම ටික කන්න ඕනි, ඒ බෙහෙත් ටික ගන්නට ඕනි. අපි විශේෂයෙන්ම පසුගිය වසංගත කාලය තුල දැක්කා. බෙහෙත් වෙළඳාමට මොකද වුනේ? සිල්ලර බඩු වෙළඳාමට මොකද වුනේ? මේ හැම දෙයක් තුලම අපි දැක්කා. සාධාරණ ලෙස කටයුතු කරපු සාධාරණ ඉල්ලුම සැපීම න්‍යාය තුල යම් මිල ඉහළ වීමක්. එහෙම නැත්තම් පුංචි ලෝලු ටිකක් දාලා 500යි 400යි කියලා මල්ල දීලා මල්ල දිගේ හැරියෙන් පස්සේ කොණු වෙච්ච ලෝලු ටිකක් රුපියල් 400 හෝ 500ට කිට්ටුම කරන්නේ නැති අවස්ථාවක් දැක්ක. ඒ කියන්නේ ඒ වෙලාවේදී ඒ ඇතිවුණු පරිසරය තුලින් මිනිස්යව සූරා කරනවා. මෙන්න මේකත් දහවන පනතට විරුද්ධයි. එතකොට මම අසාධාරණ ලෙස භාණ්ඩයක් වෙන්න පුළුවන්, ඒක සේවාවක් වෙන්නට පුළුවන්. මේ අපි හිතමු සැලෝන් ඔක්කොම වහලා කොණ්ඩේ කපා ගන්න විදිහක් නැහැ. එක්කෙනෙක් අරගෙන ඉන්නවා අධික මුදලක් අය කරනවා. සේවාවක් වෙන්නට පුළුවන්. ඕනෑම සේවාවක් මහාන සේදීමේ ඉඳලා මේ ඕනෑම සේවාවක් වෙන්නට පුළුවන්. භාණ්ඩයක් වෙන්න පුළුවන්. යම් කිසි ඇතිවන අස්වාභාවික පරිසරයක් තුළ අධික ලෙස මිලාය කරන්න බොහොම ආශාවෙන් සිටිනවා. ඒ ආශාව නිසා අර විකිනිය හැකි අවස්ථාවෙත් විකුණන්නේ නැහැ. ස්ටොක් ඉවරයි. නේ. ඒක එහෙම නෙමෙයි මේ වගේ දේවල් අපි දකිනවා සමහර භාණ්ඩවලේමනේ. ඔවුන්ට යම් යම් තොරතුරු එනවා ඉදිරියේ ඇතිවෙන බදු සංශෝධන හෝ රටේ ඇතිවන තත්ත්වය තුළ හෙට රාත්‍රී 12 සිට යම් කිසි භාණ්ඩයක මිල ඉහළ යනවා. එතකොට අද සිටම භාණ්ඩ නැහැ. ඉවරයි. ඉවරයි. අනිත් දවසේ උදේ තියෙනවා. හරියට රෑ 2ට ගෙනල්ලා භාණ්ඩ ටික පාර දුන්න උදේ තියෙනවා හැබැයි වැඩි මිලට. එතකොට ඇහුවා අලු ස්ටොක් එකනේ. හැබැයි මිල අඩු වුණොත් අපේ අත්දැකීම පාරිභෝගික. මේ පරණ ගෙන ආපුවා තාම මට වැඩි මිලට අරන් අඩුවට දෙන්න බෑනේ ගන්න ඕන නම් ගන්න. එතකොට පරණ ස්ටොක් එක. මිල වැඩි වුණොත් අලු ස්ටොක් එක. හැබැයි මේක පවුනේ මේ කියලා පහනක් පත්තු කරලා උදේ කඩේ පටන් අරගෙන කතෝලික වේවා කතෝලික නොවන අය වේවා අනිත් දවසේ පන්සලට පල්ලියට කෝවිලට ගිහලා පඳුරු කාසිත් දානවා. හදවතට ඊරෑ මිල වැඩි වුණානේ. හැබැයි ගෙනාවි කීයටද? මිල අඩු වුණාම ඒ දේ කරනවද? ඒ කියන්නේ ගැඹුරින් හිතන්න ඕන. නිසා වෙළඳ ව්‍යාපාරික ලෝකේ ඉන්න අය වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ පවුල් අය වෙන්නට පුළුවන්. ගැඹුරින් හිතන්න වෙනවා. මේවා පව් නෙමෙයි. මේක පාපයක් නෙමෙයි. කවුරුත් එහෙමයි. මේක තමයි බිස්නස් එක කියලා කතෝලික ඔබට මට කියන්නට බෑ. ඔබේ මගේ සිතුවිල්ල පවා. ඇත්තටම මම දන්නේ නැහැ. මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඒක ඔබයි ඔබේ දෙවියන් වහන්සේ අතර බේර ගන්න දෙයක්. එහෙම නැතුව මට ලැබිච්ච තොරතුරු අනුව ඕනෑකමින් භාණ්ඩ හංගලා අධික ලාභයක් ලබන්නට දෙගුණ තෙගුණ කරලා අලෙවි කරන්නට සූරා කන්නට ඇතිවන ආශාව මේ පනත අනුව වැරදි. තාමත්ම ප්‍රායෝගික දේවල් පවා කතෝලික සභාවේ ධර්මෝපදේශය එලි දක්වනවා. තවත් පැත්තක්. අඩු මිලටගෙන අධික මිලට විකිණීමට මාන බලන ව්‍යාපාරික කොටස්. තෙල් වෙළඳාම විදුලිය වෙන්නට පුළුවන්. මේ ගැන කතා කරනකොට විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා. අඩු මුලට අඩු ගානට මිලටගෙන වැඩි මිලට තිබුණු මිලටම අලෙවි කිරීම. එතකොට මේක අධික ලාභයක් ලබන්නට ඇතිවෙන ආශාවක්. අනුන්ගේ මුදල් අනුන්ගේ වස්තුව අධික ලෙස මට අයිති කරගන්න ඇතිවෙන ආසාව. ඒකත් එක ව්‍යාපාරික ලෝකයේ සමහරවිට ඒක කොටස් වෙළඳ පොළ වෙන්නට පුළුවන්. ඒක භාණ්ඩ හවා සේවාවක් වෙන්නට පුළුවන්. හැම වෙලෙම උත්සාහ කරන්නේ අඩු මිලට ගන්න. හරි. ඒක ඇත්ත. නමුත් අඩු මිලට අරගෙන අධික මිලට ඒවා විකිණීමට මාන බලන හැම වෙලෙම බල ඉන්නේ ඒ ගැන තමයි. කොහෙන්ද කොහොමද වෙන්නේ? පුළුවන් තරම් අඩුවට අරගෙන පුළුවන් තරම් වැඩියට දෙන්නේ. ඒ නිසා භාණ්ඩ හංගලා හංගගෙන තියන් ඉඳලා බොරු කතන්දර කියලා සූත්‍ර හදලා යම් යම් දේවල් දාලා රටවැසියා පාරිභෝගිකයා රවට්ටලා Tamanට ඕනි දේ. ඊට පස්සේ මේ මුදල් වලින් මොකද කරන්නේ? ඒක මම ඊළඟට යම් යම් සහන ප්‍රකාශ කරනවා. මෑතකදී එක්තරා කාන්තාවක් සඳහන් කරනවා දැන් හැම වෙලේම ෆාද හොඳ කරන්න ගිහලා මම බැනුම් අහනවා. මගේ හස්බන්ඩ්ුත් බයිනෝ. ඔයා හොඳමයි කරන්නේ ගමේ අයට. ඔයා බැනුම් අහනවා. ළමයිනුත් කියනවා අම්මා හැම වෙලේම බැනුම් අහනවා.
ගෙදරට ඇවිල්ලා බැනලා යනවා. ගමේ හැමතැනම කතා හැදිලා තියෙනවා. මේ අම්මා හොඳ කරන්න ගිහිල්ලා. දැන් මේ අම්මා තමයි කියන්නේ. දරුවෝ ඇත්තටම මොනවා කියනවද දන්නේ නැහැ. මේ අම්මා කියනවා දරුවෝත් බයිනවා, හස්බන්ඩ්ුත් බයිනවා, හොඳ කරන්න කියලා බැනුම් අහනවා කියලා. ඉතින් ප්‍රකාශ කරා මොනවා කරන්නද අම්මේ. ඉතින් එහෙම තමයිනේ සේවාවක් කරනකොට බැනුම් අහන්න වෙනවා. පියතුමල්ලට වේවා, පැවිදි සොයුරියන්ට වේවා, දේශපාලන ලෝකේ වේවා, කලා ශ්‍රේෂ්ඨී ක්‍රීඩා ලෝකේ වේවා දැන් විස්තර කරනවා. ඒකනේ බලන්නකෝ. හරි දේ කරලා බැනුම් අහන්න වෙලා එපා වෙලා තියෙන්නේ. ඉතින් පව් පිරෙනවා. ඒකට උත්තර දෙන්න ගිහිල්ලා. පසුව හිමින්සරේ හැවුවා දැන් අම්මා මොකද්ද දැන් කරන සේවාව? නැහැ ෆාදර් ඉතින් මේ මිනිස්සුන්ට හරි ප්‍රශ්නනේ. එක ප්‍රශ්න මේ දවස්වල ආර්ථික ප්‍රශ්න එනවා, දරුවෝ අසනීප වෙනවා, ව්‍යාපාර කඩා වැටෙනවා. ඉතින් ඒවට මම උදව් කරනවා. ඉතින් කොහොමද උදව් කරන්නේ? අනේ මගේ ළඟ තියෙන පුංචි මුදලක් මම තියාගෙන ඕක ඉතින් මම එක අයට දෙනවා. ඉතින් මං කොහොමද ඉතින් දැන් ඒක බැනුම් අහනවා කියන්නේ? නෑ ඉතින් නිකම්ම කරන්න බැහැනේ ෆාදර්. ඉතින් 120 25 පොලියට තමයි දෙන්නේ. ළමලට මේ පොලියට දීම තමයි සේවාව. කිව්වේ මේ සේවාව කරන්න කියලා බැනුම් අහනවා කියලා. ඉතින් දැන් ඉතින් මේ පොලිය එකතු කරගන්න ගියාම බනිනවා. පොලිය දෙන්නේ නැති වුණාම මට බයිනවා. ගමේ අයත් බයිනවා. පොලිය ගාන වැඩි කියනවා, සැර වැඩි කියනවා, පොලිකාරයා කියනවා. දැන් මං කිව්වා ඉතින් අම්මේ දැන් මේකනේ ඉතින් දැන් පොලියට දීම කියන එක කතෝලික සභාව අනුමත කරන්නේත් නැහැනේ. නෑනේ ෆාදර් එහෙම නෙමෙයිනේ. මොකද මම මේ ගන්න පොලි මුදල ඒ 120 ලාභයේ 125 ලාභය මම දුප්පත් අසරණයට බෙදලා දෙනවා. මම ගොඩාක් ඔය දුප්පත් අසරණයට දෙන්න, ළමා නිවාස වලට දෙන්න, දෙව්මෙදුරට දෙන්න පාවිච්චි කරනවා. ඒක මම බගේ පාවිච්චියට ගන්නෙ නෑ. මං කොයිනම් අම්මි ඉතින් ඒ මුදල වෙන කෙනෙක්ගේ මුදලනේ. ඔබේ 120 125 වෙන කාගේ හරි මුදලක්නේ අරගෙන ඔබ පරිත්‍යාග කරන්නේ. ඉතින් මේ මිනිසුන්ට මිඩ දෙන්න මේ පරිත්‍යාගය කරන්න. දැන් ඔබ පරිත්‍යාග කිරීමේ අදහසින් 120ට 25ට පොඩියට දීලා මිනිසුන්ගෙන් බැනුම් අහනකොට ඒකට උත්තර දෙන්න කියලා මට පව පිරනවා කියනට වඩා අර ස්වාමි පුරුෂයා දරුවෝ කියන වගේ එනං ඕක නවත්තන්න. ඒ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කරදරවලදී අවශ්‍ය තැනදී සහනය ලබා ගනී. ඒගොල්ලන්ට ඕන නම් අර 120 ඔබට දීලා ඒකින් පරිත්‍යාග කරන්න නැතුව ඒගොල්ලෝ පරිත්‍යාග කරගනි. ඔබට තියෙන මුදලෙන් ඔබ ජීවත් වෙලා ඔබට පුළුවන් පරිත්‍යාගයක් කරන්න. දැන් සමහර වෙලාවට අපේ ව්‍යාපාර ලෝකයේදී නැත්තම් අපි කරන සමහර ක්‍රියාවන් අපිම යම් ආවරණ දාලා හිතාගෙන ඉන්නවා. මම ඒ කාන්තාව ඇත්තටම එහෙම හිතාගෙනම වෙන්නට ඇති. ඉතින් මට පැහැදිලි කරලා දෙන්න වුණා දැන් ඔබ නිකම් බැනුම් අහනවා කියන එක ඇත්ත තමයි. දැන් පොලියෙන් එයා ජීවත් වෙන්නෙත් නැත්තම් ඒකත් අරගෙන දුප්පත් අයට දෙනවා නම් බලන්න. තමාගේ මුදලකින් නෙමෙයිනේ අනිත් අයට උදව් උපකාර කරන්නේ. ඉතින් යහපත් ක්‍රියාවක් කරන්න කියලා බැනුම් අහනවා කියන එක තමයි කිව්වේ සේවාවක් කරන්න කියලා. බලන්න හදවත ඇතුලේ තියෙන දේ. නිසා මේ පනත හරි ලස්සනට කියනවා සිතුවිලි. මම මුලින්ම කිව්වා මේ පනත සිතුවිලිත් එක්කයි ගනුදෙනු කරන්නේ. නිසා කියනවා අඩු මිලටගෙන අධික මිලට ඒවා විකිණීමට මාන බලන ව්‍යාපාරිකයන්. එතකොට මේ විදියට මගේ නොවන මුදලක් මම අරගෙන 120 25 පොලියට මම එකෙන් හොද දෙයක් කරනවා වෙන්න පුළුවන්. නමුත් මගේ අදහස මේ පොලියට දීමක්. මේ මුදල් හම්බ කිරීමක්. හම්බ කරන මුදලෙන් මොනවද මම කරන්නේ කියන එක වෙනම කතන්දරයක්. හැබැයි මම කරන්නේ ඇත්තටම සේවාවක්ද? මම මේ හිතාගෙන ඉන්නවද? එහෙම හිතාගෙන ඉන්න සේවාවන් කොච්චර තියෙනවද? ව්‍යාපාරික ලෝකේ ලාභයක් ලැබිය යුතුයි. ආදායමක් ලැබිය යුතුයි. පැහැදිලි. නමුත් අධික ලෙස සූක්ෂම ලෙස මිනිසුන්ට දැනෙන්නේ නැති විදියට ඔළුව අත ගහලා ඩොක්කයිනවා කියලා කියන්නේ. අපි දන්නේ නැතුව ඒ අයගෙන් අසරණ දුප්පත් අසරණ අය වෙන්න පුළුවන් සූරා කනවාද. අන්න එවැනි අයටත් කියනවා 10 වෙනි පනත අනුව ඔබ වරදක් කරන්න. තවත් පැතිකඩක් තියෙනවා මෙහෙම අය ඉන්නවමද දන්නේ නැහැ. නමුත් මේ කතෝලික සභාවේ ධර්මෝපදේශයේ සඳහන් වෙනවා ඉන්නත් පුළුවන්. කවුරුත් තරහ ගන්න එපා. මම කියන දෙයක් නෙමෙයි. කතෝලික සභාවේ ධර්මෝපදේශය 2537. රෝග පැතිරීම කෙරෙහි ආශාවෙන් පුලපුලා බලා සිටින වෛද්‍යවරයෝ. සෑහෙන ප්‍රායෝගිකව හිතලා මේ කතෝලික සභාවේ ධර්මෝපදේශය ඊට ඉස්සෙල්ලා රෝමානු ධර්මෝපදේශය මේ ඉදිරිපත් කරනවා. හැම වෛද්‍යවරයෙක් මෙහෙම නැහැ. සුළුතරයක් වෙන්නට පුළුවන්. උණ රෝගයක්, කොවිඩ් වෙන්න පුළුවන්, ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්,
ඩෙන්ගු වෙන්නට පුළුවන්. උණ රෝගයක් නැත්නම් වෙනත් රෝගයක් පැතිරීම කෙරෙහි ආශාවෙන් හිත ඇතුලෙන් ආශාවෙන් ඉන්නවා මේක පැතිරෙනවා නම් හොඳයි. රජයේ රෝහල් වල වෛද්‍යවරු නෙමෙයි. මොකද ඒ අයට ඒක කරදරයක්. ඒක අමාරුවක්. විශේෂයෙන්ම මේ පෞද්ගලික අංශේ වෛද්‍ය ප්‍රතිකාර කරන අය කෙරෙහි වෙන්න ඕනේ මේ යොමු වෙන්නේ. මොකද රජයේ රෝහලක රෝගීන් වැඩි වෙන්න ඒ වෛද්‍යවරයාට ලාභයක් හෝ එහෙම නැත්නම් මහා ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. වෙහෙසක්. අපි දැක්ක පසුගිය කාලේ මේ කොරෝනා වසංගතයත් එක්ක දැනට වුණත් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආරක්ෂක අංශ දරපු උත්සාහය ඒ ඔවුන්ගේ සැබෑ වූ සේවාවක් ඒ අගය කරනවා. නමුත් සමහර වෙලාවට අපි දකිනවා රජයේ රෝහලේ වැඩ වර්ජනය කරලා ඒ මොහොතේම පෞද්ගලික රෝහලේ සේවය කරන රජයේ රෝහල් වල සියලු වැඩ කටයුතු නවත්තලා යම් කිසි අසාධාරණයක් වෙනුවෙන් සටන් කරනවා කියලා ලංකාවට වෙන ලොකු අසාධාරණයක් තියෙනවා ඒක වළක්වන්න කියලා වැඩ වර්ජනයේ නියැලෙද්දි ඒ මොහොතේම පෞද්ගලික රෝහල් වල මුදලට මුදල් අය කරලා වෛද්‍ය ප්‍රතිකාර කරනවා නම් අන්න එතන ප්‍රශ්නයක්. එහෙම අය අපිට හමු වෙනවා. එහෙම අය මාධ්‍ය තුලින් පවා අපි දකිනවා. ඒ වගේම යම්කිසි රෝගයක් පැතිරීමට ඉඩ දෙන ව්‍යාපාරික ලෝකයක්ත් තියෙනවානේ. මදුරුවන් බොහෝ වීම සමහර ව්‍යාපාරික ආයතන වලට වාසියක් වෙන්නට පුළුවන්. මොකද ඔවුන් මේ මදුරුවන් හා සම්බන්ධ රසායනික ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය. එතකොට ස්වාභාවික ඇතිවන තත්වයන් තුළ උදව් උපකාර කිරීම ව්‍යාපාරය කිරීම නිවැරදි. තාමත්ම පැහැදිලිව මෙහි කියනවා. නමුත් ආශාවෙන් පුලපුලා බලා සිටිනවා මේ රෝගය මේ රෝගකාරකයේ රෝගවාහකයා පැතිරෙන තරමට හොඳයි. මොකද එතකොට ආර්ථික වශයෙන් ලාභයක් ඇති වෙනවා. ඒක ව්‍යාපාරික ලෝකයේ වෙන්නට පුළුවන්. අර වගේ පෞද්ගලිකව වෙදහෙදකම් කරන ඒක දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් ආයුර්වේද වෙන්නට පුළුවන් මොනාංශයේ හරි වෛද්‍ය නැත්තම් සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධය වෙන්නට පුළුවන්. මේ අර සමහරට අපි විහිළුවට වගේ කියනවානේ උදේ පාන්දර සමහර මල්ශාලා හිමියන් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු දෙවියන් යදින්නේ මිනිසු ජීවත් වෙන්න කියලාම නෙමෙයිනේ. එතකොට මේ වගේ ඔහුගේ නැත්තම් ඔවුන්ගේ ව්‍යාපාරයට සෙතක් වෙන නම් බොහෝ දෙනෙක් අඬන්න වැළපෙන්නට ඕනි ජීවිතයෙන් සමුගන්නට ඕනි. ඒතර මේ වගේ විවිධ වූ ස්වාභාවික වෙන දේ අධික ආශාවක් අධික කැමැත්තක් නැත්තම් යම් යම් කූට උපක්‍රම පාවිච්චි කරනවා නම් රෝගයේ පැතිර යන්න වසංගතයේ පැතිර යන්න මදුරුවන් වේවා වෙනත් කෘමීන් වේවා පැතිර යන්න අපි දකිනවා හිටපු ගමන් දලඹුවෝ කියනවා පණුවෝ කියනවා කුෂිකාර්මාන්ත ශ්‍රේෂ්ත්‍රයට විවිධ වූ පලිබෝධ ප්‍රශ්න ගැටලු අභියෝග හමු වෙනවා. සමහර ඒවා ස්වාභාවිකයි. සමහර ඒවා ස්වාගෙන ඇති ස්වාභාවික නෑ. යම් යම් ජාත්‍යන්තර ආයතන වෙන්නට පුළුවන්, ව්‍යාපාර වෙන්නට පුළුවන්, කෘත්‍රිමව ඇති කරන, කෘත්‍රිමව බෝ කරන, කෘත්‍රිමව රටවල් වලට හඳුන්වා දෙන මේ පලිබෝධයන් වෙන්නට පුළුවන්. යම් යම් වසංගත වෙන්නට පුළුවන්, යම් යම් විස බීජ වෙන්නට පුළුවන්. මේ තුලින් පසුව ඒකට ප්‍රතිඋත්තරේ ලබා දීලා අධික ලාභ ලබන්නට වෙන්නට පුළුවන්. ඒ සිතුවිල්ල සමහරට ලෝකයේ දන්නේ නැහැ නීති ඉදිරියේ දඬුවම් කරන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔබ ඒ ගැන හිතන්න, ඒ සිතුවිල්ල ගැන හිතන්න, කල්පනා කරන්න. ඔබ මේ දේ කරනවද? මේ දේ ඒ විදියටද වෙන්නේ? මේන් සාධාරණයක් වෙනවද? දුප්පත් ගොවියට මොකද වෙන්නේ? එහෙම නැත්නම් අසරණ රෝගියාට මොකක්ද වෙන්නේ? ඒ අසරණ ඔබ වෙත එන පාරිභෝගිකයාට මොකද්ද වෙන්නේ? මොකද මේ අධික ලෙස ලාභ ලබන්නට අපි දකිනවනේ. පහුගිය කාලේ මාධ්‍ය තුලින් පවා නිරන්තරයෙන් පෙන්වුවා. තමන්ම ආහාරයට ගන්න. සමහරට දන්නේම නැතුව තමන්ගේ දරුවන් පවා ආහාරයට ගන්න පුළුවන්. ආහාර වලට වසවිස එකතු කරන හැටි. අස්වාභාවික විදියට පළතුරු ඉදවන්නට වෙන්නට පුළුවන්. නැත්තම් මාංශයන් එහෙම නැත්තම් මත්ස්‍යයන් කල් තබා ගන්න වෙන්න පුළුවන්. විෂ ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නරක් වුණු හාල් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආහාර ද්‍රව්‍යයක් හොඳ දෙයක් එක්ක මිශ්‍ර කිරීම වෙන්න පුළුවන්. කොපමණ දෙයක් වෙනවද? විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව වගේ රටවල අපි ඒ ගැන දකිනවා. ආසියාතික රටවල් වල යුරෝපයට වඩා අපි බොහොම ශිෂ්ටාචාරයෙන් ඉහළ ජනතාවක් කියලා කිව්වට සමහර විට හිතෙනවා සමහර වෙලාවට වෙනත් අය නොකරන ඊ타ත්ම පහත්. ඒ කියන්නේ බෙහෙත් වලට හොර කිරීම. එහෙම නැත්නම් කන කෑමයකට හොර කිරීම.
සමහරට දඬෙම නැතුව ඔහුගේ නෑයෝ සහ ඔහුගේ පවුලේ අයත් මේ ආහාරම වළඳන්න පුළුවන්, මේ ඖෂධම මෙලදී අරගෙන රෝගේ වැඩි කරගන්න පුළුවන්. නමුත් ඒ දේත් කරනවා. ඇයි හේතුව? අර මුලින් කතා කරපු අධික තෘෂ්ණාධික අභිරුචිය. මට ලොකු තෘෂ්ණාවක් තිබෙනවා කොහොම හරි කොහෙන් හරි මේ මුදල හොයාගන්න. ඒ නිසා ව්‍යාපාරික ලෝකයේ වෙන්නට පුළුවන්, ඒක වෘත්තීය ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්නට පුළුවන්. තව උදාහරණයක් දක්වනවා. නඩුහබ වඩා තමන් වෙතට ගලායේම ආශා කරන නීතිඥයෝ, ලෝයර්ස්ලා ගැනත් කියනවා. නඩුහබ වැඩි වෙන තරමට නේ, නඩුහබ වැඩි වෙලා තමන් වෙත ආදායම් ගලායේම ආශාවෙන් පුලපුලා අධික ආශාවෙන් සිටින නීතිඥයෝ. එහෙම නැත්තම් නීතිමය ශාස්ත්‍රය තුල වෙන්නට පුළුවන්. ඔවුන් දන්නවා ඒ විනිශ්චයකරුවන් සහ නීතිඥයන් ජනතාව බොහෝ වෙලාවට නීතිය ඉදිරියේ අසරණයි. හැම කෙනෙක්ම නීතිය ඒ ආකාරයෙන්ම දන්නෙත් නැහැ, දැනගත්තත් සටන් කරන්න විදියකුත් නැහැ. එතකොට ඒ අතර තියෙන හිස්තැන් වලින් රිංගලා ගිහිල්ලා නඩු කල්යෑම වෙන්නට පුළුවන්, තීන්දුව තීරණ දීම කල්යෑම වෙන්නට පුළුවන්, විවිධ වූ බාධක තුල වෙන්න පුළුවන්. ඒක ආරක්ෂක අංශය තුලින් වෙන්නට පුළුවන්, ශ්‍රී ලංකා පොලිසිය තුලින් වෙන්නට පුළුවන්, මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් වෙන්නට පුළුවන්, ඒක සිරමැදිරිය වෙන්නට පුළුවන්. මේ හැම තැන්වලම ඒක රාජ්‍ය අංශය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශය වෙන්නට පුළුවන්, පාසල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය තුල වේවා. සමහර වෙලාවට අධික ලාභ ලබන්න එකම ඖෂධ ගුණයක් ඇති එකම ඖෂධය වෙළඳ නාම තුල ලකුණු කරලා ප්‍රිස්ක්‍රිප්ෂන් නැත්තම් බෙහෙත් තුණ්ඩු ලියලා දීලා ඒ තුලින් ලාභ ලැබීම වෙන්නට පුළුවන්. මොකද මට අධික ලාභය ගන්න පාරිභෝගිකයා නැත්තම් සමාජයේ සේවාදායකයා ගැන හිතන්නේ නැතුව මේ ආකාරයෙන් කටයුතු කරන ප්‍රොෆෙෂනල්ස් කියලා අපි කියනවා. එහෙම නැත්නම් වෘත්තීය වේදීන් වෙන්නට පුළුවන්. හැම පැත්තෙම කැමුරින් මෙනෙහි කරොත් මේ රෝබානු ධර්මෝපදේශය කියනවා මේ හැම කෙනෙක්ම සමහරට අධික තෘෂ්ණාවක් ඇති වෙලා තියෙනවා ලාභ ලබන්න, මුදල් එකතු කරගන්න, ඉඩම් ටික එකතු කරගන්න, පොලියට දීලා, ණයට දීලා, වාහන සින්නක් කරලා, ලීසින් ප්‍රශ්න ගැන අපි පහුගිය කාලේ දැක්ක. හරිම ප්‍රායෝගික මේ හැම දෙයක්ම කතෝලික සභාවේ ධර්මෝපදේශයේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා. උදව් කරන නාමයෙන් වාහනයක් ගන්න උදව් කරලා ඊට පස්සේ ජීවිත පවා නැතිවන අසාධාරණ ලෙස පොලිය අය කරන, පොලියට පොලිය අය කරන, ලබාගත් තැන්පතු මුදල් වලට තැන්පතු මුදල හෝ පොලිය නොදෙන ඒවා අරගෙන Tamanගේ ජීවිත ගත කරන මේ ආකාරයේ මේ හැම ව්‍යාපාරික වෙන්න පුළුවන්, නැත්නම් වෘත්තීය වේදීන් වෙන්නට පුළුවන්, සේවා සපයන්නන්, භාණ්ඩ සපයන්නන් වෙන්න පුළුවන්, කතෝලික වේවා කතෝලික නොවන වේවා. මේ 10 වෙනි පනත අපි හැමෝටම මඟ පෙන්වනවා. සිතුවිල්ලකින් හරි මට ඒ දේ කළ නොහැකි. ලාභ ලැබිය යුතුයි, ආදායමක් ලැබිය යුතුයි. සර්ව සම්පූර්ණයි. නමුත් බදු ගෙවන්නේ නැතුව බදු වලට පවා හොර කරමින් මේ ආකාරයෙන් අධික ලාභ ලබන්න තෘෂ්ණාවෙන් පිරෙද්දී ස්වාමීන් වහන්සේ කියන ඔබ දෙපාරක් හිතන්න. හරිම ප්‍රායෝගිකයි මේ පනත තුල අපේ හැසිරීම ගැන, අපේ සිතුවිලි ගැන මම ඇයි මේ දේ කරන්නේ කියන එක ගැඹුරින් හිතන්නට වෙනවා. ඉතින් ඔබට මට ආරාධනාවක් තිබෙනවා. හිතන්න. ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, වෘත්තීය වේදියෙක් වෙන්න පුළුවන්, එම ව්‍යාපාර වලට වෘත්තීන්ට පාතබන්න සිටින කෙනෙක් වෙන්න පුළුවන්, සේවා සපයන්නෙක් වෙන්න පුළුවන්. අපි හැමෝටම කියනවා හිතන්න. ඔබේ සිතුවිල්ල කොයි වගේද? සිතුවිල්ල පිරිසිදුද යහපත්ද? එසේනම් ඉදිරියට යන්න. නැත්තම් ජීවිතේ වෙනස් කරගන්න ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. ජේසු පිහිටයි.